කොන් වෙන්නේ කමක් නැහැ මේ notes ටික බලා ගන්න අපි firewall එකයි proxy එක ගැනයි කතා කරේ right කතා කරපු දේවල් ටික ලියලා තියෙනවා recording එකක් දැන් on උනේ right right හරි no problem හරි firewall එක ඉවරයිද කට්ටිය right මම proxy එක උඩට ගන්නවා මේක මම මේ අමතර කරුණක් ලියලා තියෙන නමුත් මේක අපි IP addressing part එක කරනකොට පොඩ්ඩක් මතක් කරගමු නමුත් මෙතන දාගත්තත් ප්‍රශ්නයක් නෑ මොකද proxy එක සම්බන්ධ වෙන්නේ private IP and public IP දේවල් ටිකත් එක්ක right 10 වෙනි එක අපි කරමු කීප දෙනෙක්ම රික්වෙස්ට් කරලා තිබ්බ 10 වෙනි එක අඳින්න කියලා ඔයගොල්ලෝ try කරයින් පස්සේ මොකද 10 වෙනි එක proxy එක සම්බන්ධ ගානක් නේද නෑ 10යි තියෙන්නේ අර abc right okay ඒක මම අදිනවා හරි මම මේක තව චුට්ටක් උඩට ගෙනියනවා පහළ ඇඳලා තියෙන දෙවෙනි ක්‍රමය පෙන්වන්න සහ proxy එකට අදාළව තියෙන දේවල් ටික ගැන කතා කරන්න proxy එකේ function ටික තමයි අන්තිමට දීලා තියෙන්නේ ඔයගොල්ලෝ short note එකට එකතු කරගන්න ඕකත් එක්ක තව පහලින් කතා කරන්න තියෙන්නේ සර්වර්ස් ජාති දෙකයි ඒක ඔයගොල්ලන්ට සිලබස් එකේ නැහැ නමුත් ඒ දෙක ගැන මම පොඩ්ඩක් කියන්නම් මොකද ඔයගොල්ලන්ට විභාග ප්‍රශ්න කරනකොට ඒ දෙක උවමනා වෙනවා ඒ දෙක ගත්තන් පස්සේ ඔය ටික ඔයගොල්ලෝ ගාව තියෙනවා network diagram එක ඔයගොල්ලන්ට අඳ ගන්න පුළුවන් කිසි අවුලක් නැතුව
හරි ඉවරද? ඔව් ඉන්දුවරි ඉංග්‍රීසි මීඩියම් කට්ටියට මේක ප්‍රශ්නයක් වෙනවා නේද? ඉන්න මම ඉංග්‍රීසි ටිකක් ඔතන ලියන්න. Okay. Oh, me accommodate Miss College. නෑ විශාල මම ඉඳලා ක්ලාස් එකේ පේපර් එක කට්ටිය මට කරලා ප්‍රශ්න හදලා මේ මොකටද කියලා 2007 මට ක්ලාස් එක අම්මනේ නුනේ ශික්ෂක කෝල දීලා නුනේ ඔක් කරන්නේ නැහැ ළමයින්ට යනවා යෝන් මාර්ගය කරලා කෝල කරලා තියෙනවා අර තක්සලයි වෙලේ කැන්සල් වුණා නේ අර දෙපා කියලා dia minta ada apa pengen ada mati हम बल्कि देन देन हमें पसंद හරි ළමයි ඉවරද? right අනිත් කට්ටිය හරි right එහෙනම් මම 10 වෙනි ප්‍රශ්නේ කරලා පෙන්නන්නම් 10 වෙනි ප්‍රශ්නේ කීප දෙනෙක්ම කරන්න කියලා රික්වෙස්ට් කරලා තිබුණා right 10 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ කොහොමද සමාගමකට ඔවුන්ගේ ශාඛා අතර දත්ත සංවේදනය පවත්වා ගැනීම සඳහා තමාන්ගේම අතත්්‍ය පුද්ගලික ජාලයක් ඇත. ඔව් VPN එකක්. ඒතර මේ VPN එක කියලා කියන්නේ ආය අමුතෙන් හිතන්න දෙයක් නෙවෙයි. ඒක ඉන්ටර්නෙට් කියලාම හිතන්න. වෙන්ස් එකට තියෙන ක්ලවුඩ් එක ඇඳලා ඉන්සර්ට් කරනකොට VPN කියලා ලියන එක. ක්ලවුඩ් රයිට් ඔවුන් ශාඛා 4ක සිය මෙහෙයුම් සිදු කරන අතර දත්ත සංවේදනය කිරීම සඳහා අන්තර්ජාලය තුළ දියත් කර ඇති තමන්ගේම වෙබ් අඩවියක් භාවිතා කරයි. සෑම අන්තර්ජාලයක් කියලා කියන්නේ මේ VPN එකට ඔය
අන්තර්ජාලයක් කියලා අපි ඉන්ට්‍රානෙට් එකක් කියලා කියනවා සමාගමක් අතර නැත්නම් ඕගනයිසේෂන් එකක් අතර ඒගොල්ලන්ට විතරක් සීමා වෙච්ච ජාලයකට රයිට් අන්තර්ජාලයක්. ඒකට අන්තර්ජාලයට කරන්න පුළුවන් වැඩ ගොඩක් කරන්න පුළුවන් නමුත් එකම දේ කියන්නේ අනිත් බාහිරට සම්බන්ධ වීමට බැරිකම විතරයි. සෑම දෙපාර්තමේන්තුවක්ම ඔවුන්ගේ සතියන්ත වාර්තා වෙබ් අඩවියට උඩුගත කරනු අතර උඩගත කරනු ලබන ඇති අතර ප්‍රධාන කාර්යාලයේ කළමනාකාරීත්වයට ඒවාට ප්‍රවේශ විය හැකි අතර ඒවායින් අභිමතකරණය කළ يعني කස්ටමයිස් කරපු වාර්තා නිර්මාණය කළ හැකියි. සේවකයන් බ්‍රවුසරේ භාවිත කර වෙබ් අඩවියට පිවිසීමට abc.net ඩොමේන් නාමය සපයයි. ශාඛා හා ප්‍රධාන කාර්යාලයවල මෙම ජාල නිර්මාණය කිරීමට ඔබට අවශ්‍ය වේ. abc.net සත්කාරකත්වයේ සැපීමට අවශ්‍ය සියලු උපාංග හා සේවා දායකයන් ප්‍රධාන කාර්යාලයේ ඇතැයි උපකල්පනය කරන්න. එතකොට ඒගොල්ලන්ට branches 4යි head office 1යි 5ක් තියෙනවා. එතකොට networks right ඒගොල්ලෝ VPN එකක් පාවිච්චි කරනවා. ඊට අමතරව abc.net කියලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා. එහෙනම් වෙබ් සර්වර් එකක් තියෙන්න ඕනේ. ඊළඟට කාර්යාලවල ඉන්න කට්ටිය ඒකට පිවිසෙන්නේ abc.net කියන එක බ්‍රවුසර් එකේ ටයිප් කරලා. එතකොට abc.net කියලා ටයිප් කරාම එයාව හොයලා දෙන්න ඕනේ. හොයලා දෙන්න නම් DNS එකක් තියෙන්න ඕනේ. right එතකොට DNS එක සහ මේකේ ප්‍රශ්නේ කියලා තියෙන විදිහට abc.net සත්කාරකත්වයේ සැපීමට අවශ්‍ය සියලු උපාංග සහ සේවා දායකයන් ප්‍රධාන කාර්යාලය ඇතයි උපකල්පනය කරන්නේ. දැන් අපි අර අපේ network diagram එකේ යනකොට අපි DNS එක connect කරේ cloud එකට. හේතුව තමයි අපේ internet service provider cloud එකේ ඉන්නවා කියලා අපි සැලකුවේ. right නමුත් මෙතනදී මේ කියන වෙබ්සයිට් එකේ සර්විස් ප්‍රොවයිඩර් වෙන්නේ කම්පැනි එකමයි. වෙන විදිහකින් කියනවා නම් කම්පැනි එකේ හෙඩ් ඔෆිස් එක. right එතකොට DNS එක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ හෙඩ් ඔෆිස් එකත් එක්ක. right එතකොට ඩයග්‍රෑම් එක බොහොම සරල වෙනවා. right අපි 10th question එක අඳිනකොට ඔයාට උවමනා වෙනවා හෙඩ් ඔෆිස් එක. හෙඩ් ඔෆිස් එකකට ස්විච් එකක් ඕන වෙනවා. right ඊට අමතරව ඔයාගේ branches ටික branches 4ක් තියෙනවා කියලා කියලා තියෙනවා. ඊට අමතරව එකට switches 4ක් ඔයාලට කොහොමද ඕන වෙනවා. ඒකෝට මේක switch එකකට PCs connect වෙලා තියෙනවා. මම මේ යටින් අඳින ඒවා branches කියලා සලකනවා. ඒක මම නම් කරන විදිය පෙන්නන්නම්. right ඔය විදිහට switch ටික ඇඳලා පෙන්නන්න තියෙන්නේ ඔයගලන්ට. right ඊට අමතරව මේගොල්ලෝ connect වෙනවා කියලා තියෙන්නේ VPN එකකින් නේද? VPN එක තමයි මේ මැද්දේ තියෙන්න ඕනේ. VPN කියලා කියන්නේ මේගොල්ලෝ බාහිර ජාලයක්. ඒ බාහිර ජාලයක් කියලා කියන්නේ මේගොල්ලන් ඉන්ටර්නෙට් හා සම්බන්ධ වීමක්. එහෙනම් ඔයගොල්ලෝ මේක connect වෙන්න ඕනේ ඉන්ටර්නෙට් හා සම්බන්ධ වෙන විදිහටම තමයි. ඒ කියන්නේ ඔයාලට router එකක් පාවිච්චි කරන්න වෙනවා. හැම ස්විච් එකක ඉඳලා මේගොල්ලෝ එකට එකතු කරලා අරගන්න බෑ. මොකද branches ටික එක ළඟ තියෙනවා කියලා විස්තර කරලා නැහැ. right එමුණුත් එක්ක උපකල්පනයක් විදිහට යන්න වෙනවා. මේ පැත්තේ router එකක් අවශ්‍යයි VPN එකත් එක්ක connect වෙන්න. right එතකොට මේ තියෙන්නේ branches. right right make a branch 1. right make a branch 2. yeah branch 3. yeah branch 4. මම මේ ඉතිරි එක්කෙනා තමයි head office එක විදිහට සලකන්නේ. එතකොට head office එකේ ඔයගොල්ලෝ මම කියලා තියෙනවා එකක් තියෙන්න ඕනේ. මේක තමයි abc.net කියන්නේ web server එක. right ඊට අමතරව DNS server එක මේක ඇතුළෙම තියෙනවා. මොකද මේකේ පැහැදිලිව කියලා තියෙනවා head office එකේ තමයි site එක
host කරන්න අවශ්‍ය වෙන දේවල් ටික තියෙන්නේ කියලා. right? එතකොට මෙයාව අපිට අරගන්න පුළුවන්. head office එක. right? ඔය විදිහට තමයි 10 වෙනි ගාන ඔයගලන්ට මැනේජ් කරගන්න පුළුවන් මේ. හරි proxy එක ගැන කිව්වයින් පස්සේ ඕගලන්ට පුළුවන් තප්පරයකට මම මේ ටියුට් එක ගන්නවා 11 වෙනි ගාන හදන්න firewall එක සම්බන්ධයෙන් 12 වෙනි ගාන හදන්න සහ 13 වෙනි ගානත් හදන්න right මොකද එතනට වෙන ගමන් proxy ගැන තමයි කතා කරලා තියෙන්නේ right හරි ටක් ගාලා ඒ ගාන තුන හදලා මට උත්තර ටික එවන්න ගිය සතියේ භාගෙට ටික කරගන්න පුළුවන් වෙච්ච කට්ටිය ඔයගොල්ලෝ හදන්න ගත්ත තැන ඉඳලා කන්ෆර්ම් කරගන්න අවශ්‍ය ඩයග්‍රෑම්ස් ටික එවන්න මට right Krishanti oh hari ඔබ තමයි මම බලාපොරොත්තු වෙන එක හරි right හවනි එක හරි 10 නේ 11 try කරන්න right Sahange
yes හරි සහන් ඔව් අර 160 කියලා ගහන්න එපා පුතේ PC1 PC60 කියලා දාන්න right ඉලක්කම් දාන්න එපා right දෙවිපාන් ඔව් firewall එක නම් කරන්න firewall එක කියලා අනිත් ටික හරි right mahi ඔව් උත්තරේ හරි හෙට්ටිආරච්චි ඔව් උත්තරේ හරි right හරි උත්තරේ හරි කවුද මේවා right ඔව් එක දරුවෙක් ඔව් හර්ෂණී පුතේ අපි හරි ඔය අනිත් කට්ටිය කරගෙන යන්න මම හර්ෂණීට පොඩ්ඩක් බ්‍රීෆ් කරනවා හර්ෂණී පහුවෙලා ආපු නිසා අපි කතා කරේ පුතේ ෆයර්වෝල් එක ගැන ෆයර්වෝල් එකක් අපි කනෙක්ට් කරනවා නම් කනෙක්ට් කරන්න ඕනේ රවුටර් එකයි ස්විච් එකටයි අතර මැදට. ඒ කියන්නේ ෆයර්වෝල් එක කියලා කියන්නේ බාහිරව සම්බන්ධ වෙන කට්ටිය. right අපිට තප්පරයක් ඉන්න right එතකොට ස්විච් එකයි ෆයර්වෝල් ස්විච් එකට ස්විච් එක සම්බන්ධ වෙලා තියෙන LAN එකට මේ LAN එකට එළියෙන් එන දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය ෆයර්වෝල් එක නොතිබ්බනම් එළියෙන් එන දේවල් සම්බන්ධ වෙන්නේ රවුටර් එකට. රවුටර් එකෙන් තමයි ස්විච් එකට එන්නේ. එතකොට එළියෙන් එන දේවල් ෆිල්ටර් කරගන්න නැත්නම් චෙක් කරගන්න තමයි අපි ෆයර්වෝල් එකක් පාවිච්චි කරන්නේ. ඒකයි ෆයර්වෝල් එක මෙතනට සම්බන්ධ කරලා තියෙන්නේ. ප්‍රොක්සි සර්වර් එකක් සම්බන්ධයෙන් කතා කරේ ප්‍රොක්සි සර්වර් එක තමයි එකම එක්කෙනා මේ විදිහට ආම්ස් දෙකක් තියෙන දෙපැත්තට ආම්ස් දෙකක් ගන්න පුළුවන් කට්ටිය ඉන්න ප්‍රොක්සි සර්වර් එකක් කරන්නේ නෙට්වර්ක් එකක් හයිඩ් කරන එක සංගවල තියාගන්න එක. එතකොට මේ LAN එක මම ඇඳලා තියෙන ස්විච් එකට සම්බන්ධ කරලා එයා හයිඩ් වෙනවා. එයා වෙනුවෙන් මේ ප්‍රොක්සි එක ඉදිරිපත් වෙනවා. එතකොට එළියේ ඉන්න බාහිර ලෝකයේ ඉන්න අයට පබ්ලික් IP එක ප්‍රොක්සි සර්වර් එකේ මේ බාහිර ලෝකයේ පැත්තට තියෙන තැනට පබ්ලික් IP එකක් දෙන්න පුළුවන්. ඒක තමයි එළියට පේන තැන. එයාව ඇතුලෙන් සම්බන්ධ වෙන තැනට ප්‍රයිවට් IP එකක් ලබා දෙනවා. එතකොට ප්‍රයිවට් මේ එළියේ ඇතුලේ ඉන්න කෙනෙක් එළියෙන් දෙයක් රික්වෙස්ට් කරන්න ඕන. උදාහරණයක් විදිහට මේ A කියන කම්පියුටර් එක ඒක යන්නේ මේ ප්‍රොක්සි සර්වර් එක හරහා. එතකොට ප්‍රොක්සි සර්වර් එකෙන් රික්වෙස්ට් එකක් එළියට යනවා වගේ තමයි පේන්නේ. right එතකොට ඒක නිසා proxy server එක connect වෙන්න ඕනේ switch එකට proxy එක connect වෙලා proxy එකට තමයි router එක connect වෙන්න ඕනේ එළියත් එක්ක සම්බන්ධ වෙන්නේ router එක හරහා නිසා right මෙතන මේ මම කතා කරලා තියෙන්නේ private IP ranges ගැන හේතුව private IP ranges තමයි මේ proxy එකක් එක්ක සම්බන්ධ වෙනකොට අපි ඇතුළේ තියෙන computers වලට assign කරන්නේ ඒ private IP ranges තුන ගැන තමයි මම කියලා තියෙන්නේ class A class B class C කියලා
ඔයාලට කැමති රේන්ජ් එකක් මේ අතරමැද ඔයාගේ devices වලට පාවිච්චි කරන්න පුළුවන් private IP එකක් පාවිච්චි කරන්න කියලා කිව්වොත්. ඊළඟට proxy එක අඳින්න පුළුවන් අනිත් ක්‍රමය තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. arms දෙකම පාවිච්චි කරන්නේ නැතුව switch එකට එක arm එකකින් connect කරලා switch එකට direct router එක connect කිරීම. එතකොට මෙතනදි වෙන්නේ request එකක් කරාම proxy එකට request එක ඇවිල්ලා proxy එකෙන් තමයි router එක හරහා internet වලට request එක යන්නේ. මෙතන පුතේ මම කියලා තියෙන්නේ proxy server එකකින් කරගන්න පුළුවන් functions ටික. අතරමැදියෙක් ලෙස වැඩ කරන්න පුළුවන්. මේ ඇතුළේ LAN එකේ ඉන්න කට්ටිය සම්බන්ධ වෙන වෙබ් අඩවි කෑෂ් කරලා තියාගන්න පුළුවන්. එතකොට අන්තර්ජාල සම්බන්ධතාව නැති වෙලාවක උනත් ගිහිල්ලා බලන්න පුළුවන් කලින් පිවිසිච්ච දේවල් වලට. ඒ කියන්නේ ළඟදී පිවිසිච්ච වෙබ් අඩවි තමයි යා කෑෂ් කරගන්නේ. ඒකෙන් කියන්නේ දැන් Instagram වගේ වෙබ්සයිට් එකක අප්ඩේට්ස් එනවනේ, අප්ඩේට්ස් උත් මේකේ සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ පරණ ෆීඩ්ස් තමයි ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අන්තර්ජාල සම්බන්ධතාවක් ඔප්ටිමයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝටම සේවාව එක ආකාරයෙන් ලැබෙන විදිහට හදාගන්න පුළුවන්. ඊළඟට වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කිරීම කරන්න පුළුවන් ප්‍රොක්සි එකක් පාවිච්චි කරලා. ওই ටික තමයි පුතේ කතා කරේ. ඊට පස්සේ තමයි අපි 10 වෙනි ක්වෙස්චන් එක ඇන්දෙ මෙතන. ක්ලියර්ද පුතේ දේවල් ටික? right හරි පුතේ. දැන් try එකක් දෙන්න. right සහන්ගේ උත්තරේ හම්බුණා බලමු. ඔව් right හරි හරි firewall එක හරි තැන තියලා තියෙනවා, proxy එක connect කරලා තියෙනවා. right හොඳයි හොඳයි සහන්, ඒක තමයි ක්‍රමය. right හරි සහන් proxy එක arm දෙකකින් පාවිච්චි කරනවා නම් firewall එකේ arm එක connect වෙන්න ඕනේ proxy එකට. right රිද්මගේ උත්තරේ yes හරි. එවල තියෙන ප්‍රශ්නෙට පුතේ ඇන්තලක් තප්පරයක් එන්න පුතේ. රිද්මගේ අවුලක් තියෙනවා. ස්කෑනර් එක නෙවෙයි පුතේ ෆයර්වෝල් එකට කනෙක්ට් වෙන්න ඕනේ. PC එකයි PC දෙක නෙවෙයි PC 60ක් මට මතක විදිහට ප්‍රශ්න තිබුණේ. ස්කෑනර්ස් එක ස්කෑනර්ස් දෙක වෙනම තියෙන්න ඕනේ. ස්විච් එකෙන් ලයින් එකක් ඇවිල්ලා තමයි ෆයර්වෝල් එකට කනෙක්ට් වෙන්න ඕනේ. ඒක රවුටර් එකට කනෙක්ට් වෙලා ඒක ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න ඕනේ. ස්විච් එක තමයි රවුටර් එකට කනෙක්ට් මේ ෆයර්වෝල් කනෙක්ට් වෙන්නේ. right එතන වැරද්ද හදාගන්න රිද්ම. දෙව්හාන්ගේ ඇවිල්ලා තියෙනවා මේක right කෝ බලන්න firewall proxy එක හරි right router එක හරි 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 දෙව්හාන් ඒ වැඩේ හරි. ඔයාගේ ඔව් proxy එකේ arm දෙක පාවිච්චි කරොත් පුතේ තප්පරයක්. hello ඔව් ඔව් ඒ දරුවට පාස්වර්ඩ් එක උවමනා වෙලා හරි මොකක් හරි අමතක වෙලා හරි එහෙම ගැටලුවක් නේද තිබුණේ. හරි හරි මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ දුවගේ නමයි ඇතුළත් වීමේ අංකයයි පන්තියයි. SMS එකක් දාන්නකෝ මම එතකොට පාස්වර්ඩ් එක හදලා එවන්නම්. හරි 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 හරි. ඔව් ඔව් ෂහර 2 arms දානවා නම් firewall එක connect වෙන්න ඕනේ proxy එකට. proxy එකේ අනිත් arm එකට. ඔයගලන්ට 2 arms දාලා අඳින්නත් පුළුවන් නැත්නම් මෙහෙම single arm වලින් අඳින්නත් පුළුවන්. right එතකොට firewall එක එන්න ඕනේ router එකයි, කියන්නේ router එකෙන් ඇතුළට එන දේවල් firewall එකෙන් check වෙන්න ඕනේ. ඒතර single arm දැම්මොත් මගේ මේ screen එකේ පෙන්නලා තියෙන මෙන්න මේ spot එකේ firewall එක එන්න ඕනේ.
dual arm දැම්මොත් මෙන්න මේ කියන තැන firewall එකෙන් එන්න ඕනේ. right hari ඔව් මම බල හිටියේ දෙව්හාන්ගේ එක හරි අර two arms ආවම කරන විදිය ගැන තමයි දෙව්හාන් කිව්වේ මම right වගේ diagram එක okay ක්‍රිෂාන්තිය වල තියෙනවා yes හරි පුතේ ඔයාගෙත් හරි හැමෝම single arm පැත්තෙන් ඇඳලා තියෙන proxy එක ඒතර dual arm ආවොත් firewall එක proxy එකේ public පැත්තට high වෙන්න ඕන කියන එක මත දැන ඕෂේ හර public open වෙන පැත්ත right public open වෙන පැත්තයි එන්නේ right right හර්ෂණී के එක right okay කොහොමද ඔව් හරි පුතේ 10 වෙනි එක මේ 10 නෙවෙයි 11 ඇඳලා තියෙන්නේ 11 හරි right 12 13 try කරන්න බලන්න right මෙවන් උත්තරය ආවා කොබලන්ඩ right ඔව් ඔයා ආම්ස් දෙකම පාවිච්චි කරලා තියෙනවා proxy එකේ හරි එතකොට සෙට් වෙලා තින්දී හරි proxy එකේ එක ආම් එකක් ස්විච් එකට අනිත් ආම් එක firewall එක router එකට ඉන්ටර්නෙට් වලට right හොඳයි right තව දෙන්නෙක් කියලා තියෙනවා ඔව් සහන් yes කොබලන්ඩ හරි right මේ තියෙන 13 වෙනි එක නේද yes hari hondai sahan hari right very good right mahit wala තියෙනවා 11 වෙනි එකද පුතේ නෑ මේ 12 වෙනි එක proxy එක කනෙක්ට් කරලා තියෙනවා yes හරි right hari පුතේ mahitගේ එක හරි hettiarachchi right hari dual arm එක කඩලා තියෙන නේද හරි හොඳයි
හරි හොඳයි 13 වෙනි එක එක්කෙනෙක් ඇඳලා ඉවර තියෙනවා හරියට අනිත් කට්ටිය try කරන්න අපි විනාඩි 5කින් පටන් ගමු IP addressing පැත්ත hello oh හරි විස්මන් රිප්ලයි කරන්න මේකට right okay right Krishanti හරි oh yes PC වලට අමතරව මොනවා හරි තිබුණාද කනෙක්ට් වෙන්න කොහොමද නෑ නේද right okay හරි හොඳයි හරි Krishanti right Devhan yes DHCP කතාවක් අරගෙන තියෙනවා DHCP එකක් මම කියලා දෙනවා yes very good හරි ඒක අනිත් අයගේ මිස් වෙලා තිබුණා දෙව්හාන්ගේ උත්තරේ හරි ක්‍රිෂාන්ති DHCP එක පාවිච්චි කරලා නැහැ ප්‍රාථමික අංශයට ගතික IP ලිපින ලබා දෙනවා කියලා දීලා තියෙනවා DHCP එක missing හෙට්ටිආරච්චිගේ DHCP හෙට්ටිආරච්චි කියන්නේ සහන්ගේ උත්තරේ DHCP එක තියෙනවා සහන්ගේ DHCP තියෙනවා yes ක්‍රිෂාන්තිගේ උත්තරේ DHCP එක නෑ පුතේ DHCP එක ඕනේ ප්‍රයිමරි ස්විච් එකට ප්‍රයිමරි එකේ ස්විච් එකට ගතික ආකාරයෙන් ලබා දෙනවා කියලා තියෙනවා IP ලිපින right ඉසුරු ඉල්ලලා තියෙනවා 13 explain කරන්න කියලා right 13 වෙනි එකේ කියලා තියෙන්නේ ප්‍රාථමික හා ද්විතීයික පරිසර දෙකක් තියෙනවා ඉස්කෝලේට හැම පරිසරයකම පරිගණක 25 ගානේ තියෙනවා විද්‍යාගාරයක් තියෙනවා ප්‍රාථමික අංශයට IP ලිපින ගතිකෝ ලබා දෙනවා මේ ජාල දෙක ප්‍රොක්සි සේවාදායකයක් හරහා එකිනෙක සමග සංනිවේදනය කළ හැකිය කියන එක විශේෂයෙන්ම කියලා තියෙනවා right ද්විතීයික අංශයට ඔවුන්ගේ මාර්ගගත වැඩ සඳහා අන්තර්ජාලය තියෙනවා ප්‍රාථමික හා ද්විතීයික කොටස් වල ජාල නිරූපණය කිරීම සඳහා ජාල රූප සටහනක් අඳින්න කියලා කියනවා. එතකොට මේකේ විශේෂයෙන් ප්‍රොක්සි එක හරහා සම්බන්ධ වෙනවා කියන පොයින්ට් එක ඔයගොල්ලෝ අල්ල ගන්න ඕනේ. right එතකොට ස්විචර්ස් දෙකක් ඕනේ පැහැදිලිව. right primary section එකටයි secondary section එකටයි PC1 වල ඉඳලා PC25 වෙනකන් තියෙනවා right එතකොට මේ දෙන්න proxy එකකින් සම්බන්ධ වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ මේ මැද්ද proxy එක තමයි එන්නේ. ඒකයි ඒක එතන විශේෂයෙන් කියලා තියෙන්නේ. මෙයා primary section එක කියලා හිතුවොත් primary section එකේ IP ලිපින ගතිකව දෙනවා කියලා තියෙන්නේ. ඒ නිසා DHCP එකක් සම්බන්ධ වෙන්න ඕනේ. secondary එකට අන්තර්ජාල පහසුකම තියෙනවා කියලා තියෙනවා. ඒකෙන්ද router එකක් හරහා internet connect වෙලා තියෙන්න ඕනේ. ඔච්චරයි. right එතකොට වඩා හොඳයි මෙයාව primary කියලා නම් කරන්න පුළුවන් නම් මෙයාව secondary කියලා නම් කරන්න පුළුවන්. right හර්ෂණීගේ output එක right okay හරි
හරි හරි පුතේ 12 වෙනි උත්තරේ හරි. හෙට්ටිආරච්චි right හරි. හොඳයි හොඳයි. හරි හැමෝම වගේ හදලා තියෙන නිසා අපි IP addressing පැත්තට යමු. right හරි මට චුට්ටක් calculations වලට යන්න කලින් කට්ටියගෙන් පොඩි feedback එකක් ඕනේ calculations ගැන. මම calculations ගැන ඔයගලන්ට කියලා දෙන්න ඕනේද? ඔයගොල්ලෝ calculations ගැන දන්නවද? අපිට එහෙම වුණොත් කෙලින්ම ගණන් ටිකට යන්න පුළුවන්. calculations කරන්නේ කොහොමද කියන එක මතක් කරන්න අවශ්‍ය අය ඉන්නවා නම් මට chat කරන්න. නැත්නම් අපිට කෙලින්ම ගණන් වලට යන්න පුළුවන් එකේ ඉඳලා හදාගෙන යන්න කියලා. මෙවන් උත්තරය ආවා කොහොමද? right හරි හරි මෙවන් හරි උත්තරේ හරි. හරි ඔයගලගේ ටියුට් එකේ 3 වෙනි page එකේ තියෙන්නේ කියන ඔය ප්‍රශ්න ටික ඉවරුණාම IP calculation සම්බන්ධයෙන් right හරි calculation ගැන කියන්න කියලා එක request එකක් තියෙනවා right එහෙමනම් අපි calculation ගැන පොඩ්ඩක් කතා කරමු. හරි right එතකොට දැන් diagramming part එක ඉවරයි. මෙතන ඉඳලා කතා කරන්න හදන්නේ IP calculations ගැන right හරි දැන් කට්ටිය පොඩ්ඩක් වැඩ ටික නතර කරලා මේක එහෙමනම් බලා ගන්න right ඕගලන්ගේ IP address එක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි IPv4 IP version 4 කියන address එකයි IPv6 IP version 6 කියන address එකයි. IPv4 version එක කියලා කියන්නේ 32 bit address එකක්. IPv6 කියන්නේ 128 bit address එකක්. right right තමයි තප්පරයක් දෙන්න. හරි එතකොට අපේ සිලබස් එකේ අපි කතා කරන්නේ IPv4 address එක. ඒක තමයි අපි IP address එක කියලා කතා කරන්නේ. මේ 32 bit address එක bit 32ක් තියෙන කෙනා bit 8 කොටස් 4කට බෙදනවා. right ඒ bit 8 කොටස් 4කට බෙදලා ඒකේ එක සහ බිංදු තියෙන patterns. ඒ කියන්නේ මේක bit 8 කොටස් මේකට bit කියන වචනේ පාවිච්චි වෙන්නේ ones and zeros පාවිච්චි වෙන නිසා. එතකොට මේවට කියනවා අපි octet එකක් කියලා. සමයා octet 1 මේක octet 2 මේක octet 3 අන්තිම එක octet 4
right ඔය විදිහට තමයි ඔක්ටෙට්ස් ටික වෙන් වෙන්නේ right එතකොට ඔක්ටෙට් ඔහොම වෙන් වුණාම ඔය එක ඔක්ටෙට් එකක තියෙන ones and zeros වල pattern එක දශමයේ සංඛ්‍යාවකට හරවලා තමයි අපි IP address එක අපේ machine එකේ නිරූපණය කරන්නේ right එතකොට උදාහරණයක් විදිහට මේ IP එක ගත්තොත් මෙහෙම right ඔය පළවෙනි bit අට ඔය විදිහට ගත්තොත් මෙයාගේ නිරූපණය වෙන්නේ 129 මෙයාගේ නිරූපණය වෙනවා 196යි 3යි 199 මෙයාගේ නිරූපණය වෙන්නේ 3 මෙයාගේ නිරූපණය වෙන්නේ 1 මම හිතනවා ඒක කොහොමද නිරූපණය වුනේ කියන එක ඔයගලන්ට ගැටලුවක් නෙවෙයි වෙන්නේ නැති කියලා මේ තියෙන්නේ ද්විමේ සංඛ්‍යාවක් ඒකට අදාළ දශමයේ සංඛ්‍යාව තමයි මම ලියුවේ එතකොට මේක තමයි dotted notation එකෙන් වෙන් කරලා අපි IP address එකක් විදිහට ඉදිරිපත් කරන්න. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ මේක ඉස්සරහට වරද්දන පොයින්ට් එකක් මම මේ කියන්නේ. ගොඩාක් අය සබ්නෙටින් පැත්තට යනකොට මාජින් එක වෙනස් වීම නිසා මේ dotted notation එක පටල ගන්නවා. හොඳට මතක තියාගන්න IP එක මොන ආකාරයකට වෙනස් වුණත් පළවෙනි bit ට අදාළ අගය තමයි පළවෙනි අංකය. දෙවෙනි bit වලට අදාළ අංකය තමයි දෙවෙනි අංකය. තුන්වෙනි bit වලට අදාළ අංකය තමයි තුන්වෙනි අංකය. හතරවෙනි bit 8ට අදාළ අංකය තමයි හතරවෙනි අංකය. හොඳට මතක තියාගන්න අංකය ලියන්නේ bits 8ක් පාවිච්චි කරලා කියන එක. right හරි. ඒ වගේම තමයි මේ IPv4 address එක අපි තව විදිහකට වෙන් කරනවා. ඒ වෙන් කරන විදිහ තමයි net id එකයි host id එකයි කියන්නේ. ඒකේ margin එක එක තැන් වලින් ඇඳෙනවා. ඒ ඇඳෙන margin එක මේ dot එකට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. right? එතකොට මුලින් තියෙන යම් කිසි bit ගාණක් අපි කියනවා net id එක කියලා. පස්සේ තියෙන යම් කිසි bit ගාණක් අපි කියනවා host id එක කියලා. right හරි එතකොට මම තත්පරයක් දෙන්න මට මේ විභාග කරන දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා හරි එතකොට net id එකයි host id එකයි වෙන වෙන margin එකක් තියෙනවා ඒ margin එක තමයි ඕගලන්ගේ network address එක broadcast address එක usable range එක subnet mask එක කියන දේවල් define කරන්නේ right ඒක නිසා හොඳට මතක තියාගන්න ඕගලන්ගේ ගණන් වල තියෙන ලොකුම challenge එක තමයි මෙන්න මේ bit 32 ඇතුලේ net id එකට bit කීයක් තියෙනවද host id එකට bit කීයක් තියෙනවද කියලා හොයාගන්න එක. right මේ සම්පූර්ණ එක 32 bits. මේක ඇතුලේ net id එකට bit ගාන කීයද host id එකට bit ගාන කීයද කියලා හොයා ගැනීම තමයි ඔයගොල්ලන්ගේ තියෙන ලොකුම challenge එක calculation එකේ. ඒක හොයාගත්තම ඕගොල්ලන්ට equations කීපයක් තියෙනවා ඒ ටික මතකයි නම් ඕන සෙල්ලමක් දාන්න පුළුවන් calculations වලට අදාළව. හරි. මේක ලියා ගන්න short note එකට එකතු කරගන්න. right අපි මෙතනින් ඉස්සරහට ඊළඟට යමු. right මෙතන තියෙන්නේ එක ආකාරයක්
මෙතන තියෙන IP එක පෙන්වන අනිත් ආකාරය. ළමයි හරිනම් කියන්න. Right. අනිත් අය හරි. එහෙනම් ඉස්සරහට යමු. Right. දැන් මේ net id host id කියන concept එකට අනුව තමයි classes වෙන් වෙලා තියෙන්නේ. Right. එතකොට අපි classes කතා කරනවා පහක් ගැන. classes පහක් තියෙනවා කතා කරන්නේ classes තුනක් ගැන විතරයි. ABC කියන තුන් දෙනා ගැන විතරයි. right. එතකොට මේ class වලට අදාළව net id and host id බෙදලා තියෙන විදිහ තමයි මේ chart එකෙන් මම පෙන්නන්නේ. right. මේ හතරක් මම බෙදලා තියෙන්නේ octet වලට අදාළව octet 1 octet 2 octet 3 and octet 4. right. එතකොට මේකේ class A එකේ එක network එකයි host objects 3යි, class B එකේ network 2යි, host 2යි, class C එකේ network 3යි,
host එකයි class B එකේ networks 4ක් තියෙනවා. class E එක අපි කියනවා special purposes වලට පාවිච්චි කරනවා කියලා. right ඔය විදිහට classes වල net id and host id බෙදනවා. එතකොට මේවයි margins ගත්තොත් class A එකේ මෙතනින් margin එක right class B එකේ මෙතනින් class C එකේ මෙතනින් සහ class D එක ගැන අපි කතා කරන්න යන්නේ class C එකට වෙනකන් විතරයි ගණන් එක්ක අපි වැඩ කටයුතු කරන්න යන්නේ. එතකොට මේ net id host id කියන එක class වලදී class ABC කියන IP addresses වලදී හරියටම octets ඉවර වෙන තැන්වල. يعني class A එකේ පළවෙනි octet එකෙන් class B එකේ දෙවෙනි octet එකෙන් class C එකේ තුන්වෙනි octet එකෙන් වෙන් වෙනවා. right එතකොට බොහොම පැහැදිලිව class A එකේ net id එකට bits 8යි host id එකට 24යි. class B එකේ net id එකට bits 16යි host id එකට bits 16යි. class C එකේ පැහැදිලිව net id එකට bits 24යි host id එකට bits 8යි. right ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහුවොත් IP address එකක් දීලා මේක මොන class එකටද අයිති වෙන්නේ කියන එක ඔයාට class එක determine කරන්න සාක්ෂි දෙකක් අවශ්‍යයි clues දෙකක් අවශ්‍යයි. ඒ සාක්ෂි දෙකෙන් එක සාක්ෂියක් තමයි මේ ඕගොල්ලන්ට තියෙන්නේ. කියන්නේ class A වෙන්න නම් net id එකේ bits 8ක් තිබිය යුතුමයි. class B වෙන්න නම් net id එකේ bits 16ක් තිබිය යුතුමයි. class C වෙන්න නම් net id එකේ bits 24ක් තිබිය යුතුමයි. right එහෙම නැත්නම් host එක පැත්තෙන් කතා කරන්න පුළුවන්. හැබැයි එහෙම තිබීම පමණක් IP address එකකට class එකක් දීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තව දෙයක් වුමනා වෙනවා. right ඒ දේ තමයි ඔයාගේ class එකට අදාළව තියෙන address range එක. right අන්න ඒ කියන්නේ class A class එකට අදාළව තියෙන address range එක තමයි class එකේ first octet එකට අදාළව තියෙන value range එක. ඒ range එක එන විදිහ තමයි මම දැන් මෙතන අඳින්න හදන්නේ. right ඒක මම චුට්ටක් විස්තර කරලා අඳින්නම් හේතුව ඒක ඔයගලන්ගේ ඉස්සරහට ලියන equations ටිකට ඔයගලන්ට උවමනා වෙනවා. right හරි මම class ටික ගන්නවා මේ පැත්තෙන් class A එක හැම class එකකම first octet එක තමයි තීරණය කරන්නේ ඒ class එකේ පුරාපරකින්න හෙලම දෙවිදක් class එකක ඉන්නයක් මට නමයට ඉවරයි හරිසියද හා අකමට වන්න මම බලන්න හරි හරි class A එකේ first octet එක ගැන මම මේ කියන්නේ octet 1 right මේ octet 1 එක ගත්තම class A වල octet 1 එකේ පළවෙනි bit එක මෙයාට අපි කියනවා leading bits කියලා පළවෙනි bit එක constant එයා බිඳුව විදිහටයි තියෙන්නේ එයාව වෙනස් වෙන්නේ නැහැ ඊට වඩා right ඉතිරි bits ටික ඔයාට පුළුවන් කැමති ආකාරයකට change කරන්න right තව bit 7ක් තියෙනවා ඒ 7 දෙනා ඔයාට කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන් right එතකොට ඔය bits 7ට ඕගොල්ලෝ බිංදු 7ක් දැම්මොත් ඔය class A එකේ එන පොඩිම අගය එනවා ඒ කියන්නේ බිංදුව ඔතනට එකේව 7ක් දැම්මොත් ඔය class එකට එන ලොකුම අගය එනවා ඒ කියන්නේ 127 first octet එක සම්බන්ධයෙන් මම කියන්නේ right class B එකේදී first octet එකේ leading bits දෙකක් තියෙනවා එයාගේ රටාව තමයි 1 සහ බිංදුව එක කියන එක constant බිංදුව කියන එක constant මේවට අපි කියන්නේ leading bits කියලා. තව bits 6ක් තියෙනවා. right a bits 6 ඔයාලට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන්. right එතකොට මෙතනට පුළුවන්
බිංදු 6ක් දාන්න ආයෙත් පුළුවන් එකේව 6ක් දාන්න. බිංදු 6ක් දැම්මම ඔයාලට එනවා මේ රේන්ජ් එකේ අඩුම අගය 128. එකේව 6ක් දැම්මම මේ රේන්ජ් එකේ වැඩිම අගය 191. ක්ලාස් C එක ගත්තොත් ලීඩින් බිට්ස් 3ක් තියෙනවා. 1 1 බිංදුව. මේක මේ විදිහමයි වෙනස් වෙන්නේ නැහැ. ඉතිරි 5 දෙනා ඔයාලට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. right එතකොට මේ 5 දෙනා ඔයාලට පුළුවන් බිංදු 5ක් විදිහට පාවිච්චි කරන්න. එතකොට කුඩාම අගය එනවා ඒකේ තියෙන 192. ඔයාලට පුළුවන් මේකේ ලොකුම අගය පාවිච්චි කරන්න. එකේව 5ක් අරගත්තම ඒකෙන් ඔයාලට දෙනවා 223 කියලා අගය. ක්ලාස් D එකේ ඔයාලට ලීඩින් බිට්ස් 4ක් තියෙනවා. 1110 කියලා. right ඉතිරි 4 දෙනා ඔයාලට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ 4 ඔයාලට අරගන්න පුළුවන් බිංදු 4ක් දැම්මම 224 කියන අගය එනවා. එකේව 4ක් දැම්මම 239 කියන අගය එනවා. ක්ලාස් E එක අන්තිම එක්කෙනා එයාටත් ලීඩින් බිට්ස් 4යි තියෙන්නේ. හැබැයි පැටර්න් එක වෙනස්. එකේ ඒවා 4ක් තියෙන්නේ. ඉතිරි 4 කැමති ආකාරයට වෙනස් කරන්න පුළුවන්. බිංදු 4ක් දැම්මම අඩුම අගය වෙන 240 කියන එක එනවා. එකේව 4ක් දැම්මම වැඩිම අගය වෙන 255 කියන අගය එනවා. right එතකොට ඕගලන්ට මෙන්න මේ කියන සාක්ෂි දෙකම අවශ්‍යයි. ඔයාලට දීලා තියෙන IP address එකක් class A ද B ද C ද කියලා තීරණය කරන්න. right ඒ කියන්නේ මේ උඩ කියලා තිබ්බ chart එකේ net ID bits ගාන host ID bits ගාන නිවැරදි ආකාරයට තියෙන්නත් ඕනේ. ඊට පස්සේ පළවෙනි octet එකෙන් නිරූපණය වෙන අගය මේ කියන අගය පරාස ඇතුලේ වෙන්නත් ඕනේ. right class A එක්කෙනා 0.127 අතර වෙන්න ඕනේ. class B නම් 128යි 191යි අතර වෙන්න ඕනේ. class C නම් 192යි 223යි අතර වෙන්න ඕනේ. class D නම් 124යි 239යි අතර වෙන්න ඕනේ. class E නම් 240යි 255යි අතර වෙන්න ඕනේ. right ඉතිරි octets third octet එක fourth second එක third එක සහ fourth එකේ bits ඕගලන්ට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන්. ඒවට constraints නැහැ. කියන්නේ බිංදුව 8 සිට එකේව 8 දක්වා ඕගලන්ට change කරන්න පුළුවන්. right octet 2 octet 3 4 මේවා ranges වෙන්නේ බිංදුව 255. මෙයාගේ බිංදුව 255 මෙයාගේ බිංදුව 255. right මේ හැම කෙනාම එහෙමයි බිංදුවයි 255 බිංදුවයි 255. මේකෙත් බිංදුවයි 255. right ඕක ඇඳගමු. right මුලින්ම මේ නිල් පාටින් අදලා තියෙන එක අඳගන්න. ඊට පස්සේ මම chart එක උඩහට ගන්නවා.
right මම මේක උඩහට ගන්නවා නිල් පාට chart එක ඇඳලා ඉවරයි කියලා හිතනවා ළමයි ඉවරුණාම ඉන්ඩිකේට් කරන්න ඉස්සරහට යන්න ඕනේ එහෙනම් ඕකේ ඒ කියන්නේ දැන් බ්ලොක් දෙකක් දීලා තියෙනවානේ අර 100 ගණන් එක එකම තියෙන හරි අර 60 ගණන් ඔව් අනිත් නෑ එතන ඉඳලා අරගෙන තියෙනවා මේ එයා අරගෙන මෙතන තියෙන එක හොඳ මෙතනට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ 60 ගණන් නේ කියන්නේ වැඩේ අවුද ඔව් ඒ කියනක මෙහෙමයි එතනදී තෝරි සබ්ජෙක්ට් දෙකයි ඒකට එන්නේ අර රේන්ජ් එකමයි කියන්නේ 0.1 128 තමයි එන්නේ. නමුත් ඒකේ නිවන ඔව් ඒ කියන්නේ කියන එක මට තේරුණේ. ඔව් ඔව් එකක් අරගෙන දෙකට බෙදලා. ඔව් ඔව් නෑ එහෙම ඕනේ නැහැ එකක් ආයෙ දෙකට බෙදුවොත් වැඩි අවුල් වෙනවා. ඒ කියන්නේ දැන් දෙකේ නෙට්වර්ක් දෙකක් තියෙනවා 100 ගණන් තියෙනවා. එතකොට 100 ගණන් තියාගන්න පුළුවන් නෙට්වර්ක් අපිට දෙකයි හදන්න. එතකොට එක බ්ලොක් එකකින් එක බ්ලොක් එකක් ඉවර වෙනවා 100 ගණන් දෙකක් හදපුවා ඉවර වෙනවා. ඔව් අවුලක් නැහැ. කැමති විදියට. ඒක කැමති විදියක්. ප්‍රශ්නේ රිස්ට්‍රික්ට් කරලා නැහැ. එතනදී එතනදී අපි බලන්න ඕනේ දැන් මේක දෙකකට කැඩුවම අපිට එකකට ගන්න පුළුවන් වෙන්නේ devices 126යි. එතකොට 126 ඇතුලේ අවශ්‍ය දේවල් ඔක්කොම ටික දාගන්න පුළුවන් කියන එක බලන්න තමයි ඇති. එච්චර. ඒ කියන්නේ එහෙම පුළුවන් ඔව් දෙකට පුළුවන්. එතකොට එකක් අර ලොකු දෙකට කඩනවා අරක පොඩි දෙකට කැඩුවා කියලා ගැටලුවක් නැහැ. මොකද මේක restrictions දීලා නැහැනේ. කියලා නැති නිසා. අර දෙවෙනි එක කැඩෙන්න ඕනේ පළවෙනි එක කැඩෙන විදිහටම තමයි. ඒකේ ranges එකම විදිහට එන්නේ. ඒකේ devices ගාන අඩුවෙන් set වෙනවා. ඒ කියන්නේ 126ක් ගහන්න පුළුවන් එකේ devices 50 ගානයි high වෙන්නේ. මම මේක පොඩ්ඩක් go through කරගෙන මම මේ ක්ලාස් එකට වැඩක් දීලා පොඩ්ඩක් බලලා මම පොඩ්ඩක් ආයෙ බලලා අතරම කතා කරන්න.
හරි මං චුට්ට බලන්නක බලන්න කතා කරන්න කොහොමද කියලා. right okay හරි හරි right ඊළඟට ළමයි equations ටික. හරිද? දැන් ඔය මූලික දැනුම තියෙනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න හරියටම උත්තරේ දෙන්න ඕනේ මේ දෙන්න සම්බන්ධ කරලා. ක්ලාස් එක ඇහුවොත් ඔබ දැන් මේ IP එකක් ලිව්වොත් ඕගලන්ට මේ සාක්ෂි දෙක අරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට ඕගලන්ට උදාහරණ දෙනවා මෙන්න මේ වගේ. 192.168.15.30 මෙයා මොන ක්ලාස් එකට අයිති එක්කෙනෙක්ද කියලා ඇහුවොත් මෙච්චරයි IP එක දීලා තියෙන්නේ. ඒතර මෙතන ඔයගලන්ට 192 කියන එක අල්ලගන්න පුළුවන් ක්ලාස් C කියලා. හැබැයි bits ගාන net ID එකේ bits ගාන හරියටම කොහොමද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ කියන්නේ සාක්කියක් මෙතන කියලා නැහැ. ඒක නිසා අපිට මේක ක්ලාස් C කියලා කියන්න පුළුවන්. right? මම මෙන්න මේ විදිහට ලිව්වොත් /24 මෙන්න මේ /24 කියන මේ කොටසට අපි කියනවා CIDR notification එක කියලා. ඒකේ මෙන්න මේ 24 කියන අගයෙන් indicate වෙන්නේ number of net ID bits. right එතකොට මේ address එක මෙහෙම දුන්නොත් අපිට definitelyම කියන්න පුළුවන් මෙයා class C කෙනෙක් කියලා. මොකද මෙයාගේ starting value එක 192යි. ඒ වගේම net ID bits 24ක් තියෙනවා කියලා තියෙනවා. class C එකට 24ක් තියෙනවා. CIDR notification එකක් ඔයගලන්ට මෙහෙම දුන්නොත් 192.168.15.30 same address එක /26 කියලා මේකට ඕගලන්ට ක්ලාස් එකක් කියන්න බෑ. හේතුව තමයි මේ 192 අයිති වෙන්නේ C range එකට උනාට ඔයාලට මෙතන කියලා තියෙනවා net ID එකේ bit 26ක් තියෙනවා කියලා. net ID එකේ bit 26ක් තියෙනවා නම් එයා කීයටවත් ක්ලාස් C වෙන්න බෑ. මෙහෙම address එකකට ඕගලන්ට ක්ලාස් එකක් දෙන්න බෑ. ඒක නිසා මේ වගේ address එකකට අපි කියනවා classless address එකක් කියලා. ක්ලාස් එකක් නැති address එකක් කියලා. මේ උඩ ලිව්ව જાතිය address එකකට අපිට කියන්න පුළුවන් class full address එකක් කියලා. ක්ලාස් එකක් තියෙන address එක. right හරි. ඔය දෙකත් ලියා ගන්න. ඔය ටික ලියා ගන්න. CIDR කියන්නේ මොකද්ද? CIDR එකෙන් indicate වෙන්නේ මොකද්ද? class full වෙන්නේ කොහොමද? classless වෙන්නේ කොහොමද කියලා.
right හරිද ළමයි right අනිත් අය right ඉස්සරහට යමු එහෙනම් හරි ඊළඟට තියෙන දේ තමයි equations ටික අපි දැනගන්න ඕනේ කොහොමද අපෙන් දේවල් ටික අහනකොට කොහොමද අපි උත්තර දෙන්නේ කියලා. ඔයගලන්ගෙන් පළවෙනියට අහන්න පුළුවන් දේ තමයි මේ කියලා තියෙන IP address එකකින් හදන්න පුළුවන් ඒ වගේ තව networks කොච්චර හදන්න පුළුවන්ද කියලා. ඒ IP address එක පවතින network එක වගේ networks කොච්චර හදන්න පුළුවන්ද කියලා එක. right? එතකොට පළවෙනි equation එක තමයි මෙතනින් පහළට මම equations ලියන්නේ. Number of networks. Number of networks කියන එක අපිට හොයා ගන්න පුළුවන් 2 to the power net ID bits without leading bits. ඔන්න ඒ කියන්නේ equation එක. ඔතන පළවෙනි equation එක net id bits ගන්න දෙකේ බලයක් විදිහට ගන්නවා leading bits නැතුව. right? එතකොට ඕගලගෙන් ඇහුවොත් මෙන්න මෙහෙම එකක්. example එකක් ඇහුවොත් 200.15.32.16/24 කියන IP එක IT network එකේ network එක වගේ තව networks කොච්චර හදන්න පුළුවන්ද කියලා. right? ඔව් දෙව්හාන් ක්ලාස් A එකේ රේන්ජ් එක 0.127 ඒ කියන්නේ ෆස්ට් ඔක්ටෙට් එකේ රේන්ජ් එක එතනදී 0 කියන රේන්ජ් එකයි 127 කියන රේන්ජ් එකයි ටිකක් විශේෂයි මම කියන්නම් ඒක ගැන. right? එතකොට ක්ලාස් A එක දානකොට ගොඩක් වෙලාවට අපි 0.127 පාවිච්චි කරන්නේ නැහැ. එකේ ඉඳලා 126ට තමයි පාවිච්චි කරන්නේ. right? මම නෝට් කරන්නම් ඒ දෙක ගැන. right? example එක ඇහුවොත් මේ වගේ කොච්චර හදන්න පුළුවන්ද කියලා. ඔයා recognize කරගන්න ඕනේ මේක class C address එකක්. right? එතකොට net id bits තියෙනවා 24ක්.
24න් leading bits තියෙනවා 3ක්. ඒතර අර උත්තර දෙන්න පුළුවන් 2 to the power 24 minus 3 කියලා. එතකොට අර උත්තරයක් එනවා 2 to the power 21 කියලා. right? දෙකේ 21 වෙනි බලයක් networks හදන්න පුළුවන්. කියන්නේ class C එකෙන් ගත්තොත් දෙකේ 21 බලයකට networks හදන්න පුළුවන්. right? හරි. මේක තේරුණාද? right? ඒ කියන්නේ මුළු ලෝකෙම ආට class C addresses වලින් class C type එකේ networks හදන්න පුළුවන් දෙකේ 21 වෙනි බලයක් විතරයි. ඒත් ඕගලන්ට තේරෙනවා ඇති පොඩි ගැටලුවක් එනවා. ඒ කියන්නේ දෙකේ 21කට පස්සේ class C හදන්න බැරිද කියන එක. ඒකට තමයි අපි අවසානයේ subnetting කියලා concept එකක් ඉගෙන ගන්න. හරි. ඕක ලියාගන්න. මේක තේරුම් නැති අය ඉන්නවනම් ආයි කියන්න. විස්තර කරන්න. ඔය පළවෙනි equation එක. ඔය වගේ equations 7ක් තියෙනවා ඔයගලන්ට network වල. දෙවෙනි equation එකත් මම ලිව්වා. ඒකත් කොහොම ලියා ගන්න. ඊට පස්සේ පුළුවන් ඒක ගැන කතා කරලා අපි session එක නතර කරමු. හරි. හරිද ළමයි?
ඔව් ෂෙහාරා දෙකේ 8 නෙවෙයි හොස්ට් ගානට එන්නේ පුතේ දෙකේ 8න් දෙකක් අඩු වෙන්න ඕනේ දුව. ඒ කියන්නේ 256 අඩු කිරීම දෙකක් 254 වෙන්න ඕනේ. දුව ඒක ගැන නේද ඇහුවේ? ඔව් දෙකක් අඩු වෙන්නේ ඇයි කියන එක ගැන ඊළඟ ඉක්වේෂන්ස් ටික කතා කරනකොට ඔයාලට උත්තර එනවා. right? මොකද අපි broadcast and network කියලා ඇඩ්‍රස් දෙකක් හදනවා. ඒ ඇඩ්‍රස් දෙක host වලට පාවිච්චි කරන්න බෑ. ඒකයි අපි දෙකක් අඩු කරන්නේ. right? හරි. අපි මේකට උදාහරණ ලියාගෙන නතර කරමු. මම මේකට උදාහරණයක් දුන්නොත් අර උඩ තියෙන එකේම 215.32.16/24 how many hosts can be connected to this network? මේ කතා කරන්නේ එක network එකක් එක single network එකක් ඇතුලේ හයි කරන්න පුළුවන් host ගණන. host කියලා කියන්නේ computers වෙන්න පුළුවන්, printers වෙන්න පුළුවන්, කොහොම හරි devices connect කරලා තියෙන devices ටික. ඔයාලට කියන්න පුළුවන් මේකට උත්තරේ දෙකේ net id bits ගාන 24යි කියලා දන්නවා. එහෙනම් host id bits ගාන වෙන්නේ 32 අඩු කිරීම 24ක්. ඒ උත්තරෙන් දෙකක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ දෙකේ 8 වෙනි බලය අඩු කිරීම දෙකක්. ඒ කියන්නේ 256න් දෙකක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 254යි. right එතකොට ඕගොල්ලෝට පුළුවන් විය යුතු පළවෙනි equations දෙක ඕක. number of host ගාන හොයාගන්න පුළුවන් වෙනවා, number of networks ගාන හොයාගන්න පුළුවන් වෙනවා. හරි උදාහරණ ලියාගෙන අපි session එක නතර කරමු. ලබන සතියේ ඉතිරි equations 6 කතා කරලා example ටික කරන්න පටන් ගන්නවා. right හරි මේක ලියාගෙන කට්ටියට disconnect වෙන්න පුළුවන්. හැමෝටම good night. right ලියාගත්තම disconnect වෙන්න. right good night Sahan.